උපුල් ශාන්තස සමකින් සිංහල TV සිංහල බසෙහි අසිරිය මුළු ලොවටම කියාපාන නූතන සංනිවේදනය උපුල් ශාන්තස සිංහල TV. Subscribe now. අයිබෝවන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින ආදරණීය දූපුතුනි, ඔබේ සිංහල විෂය නිර්දේශයට අනුකූලව සිංහල 1 ප්‍රශ්න පත්‍රයට නියමිත එක පාඩමක් තමයි ප්‍රධාන පාඩමක් තමයි සිංහල කෙටි කතා කලාව. සිංහල කෙටි කතා. ඔබ දන්නවා ඔබට නියමිත තියෙනවා කෙටි කතා 15ක් ඔබට හදාරා. ආරම්භක කෙටි කතාවේ ඉඳලා අවසානයේ කෙටි කතාව දක්වා ඔබට කෙටි කතා 15 තුල එක එක අවධිවල ලේඛකයන් විසින් නිර්මිත කෙටි කතා තමයි ඔබට අධ්‍යයනය කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙම කෙටි කතා පිළිබඳව හැදෑරීමට මත්තෙන් කෙටි කතා කියවලා අන්තර්ගතය වටහා ගැනීමට පෙර සිංහල කෙටි කතාව කියන්නේ මොකක්ද? කෙටි කතාවේ අනන්‍යතා ලක්ෂණ මොනවද? ශිල්පීය ලක්ෂණ මොනවද කියන එක පිළිබඳව ඔබ සතුව දැනුමක් තියෙන්න ඕන. පාඩමක් විදියට හදාරන්න නම් ඒ මූලධර්ම පිළිබඳව හොඳ වැටහීමක් අවබෝධයක් තිබිය යුතුමයි. දරුවනි, නිකමට අපි කෙටි කතාවක් ඔහේ කියවාගෙන ගියාට එකකින් අර අපි අපේක්ෂිත ඵලය ඒ තුලින් ඔබට නොලැබෙන්න පුළුවන්. කෙටි කතාව පිළිබඳව අවබෝධයක් ඇතිව හොඳට අධ්‍යයනය කළොත් ඔබට ඒ තුලින් ලොකු වෙනසක් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. දැන් එහෙනම් අද මම ඔබට කියලා දෙන්න උත්සාහ දරන්නේ කෙටි කතාව කියන්නේ මොකක්ද කියලා කියන එක. සහ කෙටි කතාවේ අනන්‍යතා ලක්ෂණත් ඒ වගේම කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණත් පිළිබඳව තමයි පළවෙනි කොටසේදී මම ඔබට කියලා දෙන්න උත්සාහ දරන්නේ. දැන් විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔබගෙන් මම ඉල්ලා සිටින දේ තමයි මම ඔබට මෙම පාඩම කරන්නේ මහා ගැඹුරු කරුණු කාරණා අරගෙන නෙමෙයි. විශාල පරාසයක් තුල තියෙන ගොඩාක් කරුණු අරගෙන ඔබව දැනුමින් සන්නද්ධම කරන්න මම උත්සාහ දරන්නේ නැහැ. හැබැයි මම ඔබට දැනුම දෙනවා පූර්ණ දැනුම. හැබැයි මම කියලා දෙන කරුණු ටික හොඳට පියවරෙන් පියවර තේරුම් ගන්න උත්සාහ දරන්න. එතකොට ඔබට යම් වැටහීමක් නිත්‍ය ලෙසම එනවා මේ කෙටි කතාව කියන්නේ මෙන්න මේකයි කියලා. දැන් ඔන්න මම පියවරෙන් පියවර යනකොට ඔබ තේරුම් ගන්න ඔබේ බුද්ධිමය දැනුම තුලින් නිදහසේ හිතන පටන් ගන්න. කෙටි කතාව කියන සාහිත්‍යාංගය නූතන ශානරය තුල නැත්නම් අධ්‍යතන සාහිත්‍ය වපසරිය තුල තිබෙන සාහිත්‍ය කලාංගයන් අතරින් විශිෂ්ටතම සාහිත්‍ය අංගයක් ලෙස කෙටි කතාව හැඳින්වුවොත් සැබවින් මේක නිවැරදි. මම නැවත වරක් ඒක කියන්නම්. නූතන ශානරය නැත්නම් නූතන සාහිත්‍ය වපසරිය තුල තිබෙන සාහිත්‍යාංග අතර ප්‍රබලතම විශිෂ්ටතම සාහිත්‍යාංගයක් ලෙස කෙටි කතාව නම් කළොත් සැබවින්ම ඒක නිවැරදි. එක් වෙලාවකට කෙටි කතාවයි නවකතාවයි එකම තලයක තිබුණත් නවකතාවට වඩා කෙටි කතාව ජනප්‍රිය අංගයක් ලෙස නම් කළොත් එයත් යම් සත්‍යතාවයක් ලෙස අපි පිළිගත යුතු වෙනවා. දැන් කෙටි කතාව කියන අංගය අපි හඳුන්වන්නේ සංක්ෂිප්ත කතා විශේෂයක් ලෙස. දැන් ඒකෙන් ඔබ වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. දැන් සංක්ෂිප්ත වූ පමණින්ම කෙටි කතාවක් වෙන්නේ නේ.
සංක්ෂිප්ත වුණාට විතරක් කෙටි කතාවක් වෙන්නේ ඊට අදාළ ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් මේ කෙටි කතාව කියන වචනයත් එක්ක සංග්‍රහිත මේ නවතම නැත්නම් ප්‍රබලම සාහිත්‍යාංගය පාඨකයා අතර සාහිත්‍ය ලෝකයේ තුල ගොඩාක් ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ 19 වෙනි සියවසේ මැද භාගයෙන් පස්සේ. 19 වෙනි සියවසේ මැද භාගයෙන් පස්සේ. දැන් ඔබට ඒ පිළිබඳව දැන් තේරෙනව නේද? දැන් අපි මේ ඉන්නේ 21 වන සියවස. ඒතර 21 වන සියවස කියන්නේ ලැබුවේ 2000 අවුරුද්දේ. ඒතර ඒ 21 ලැබුවේ 2000 අවුරුද්දේ. ඒතර 20 වෙනි සියවස කියන්නේ 1900 තමයි 20 වෙනි සියවස ලබන්නේ. 19 වෙනි සියවස ලබන්නේ 1800. ඒතර 19 සියවස මැද භාගය කියන්නේ 1850. ඒතර මේ දැන් හොඳට තේරුම් ගන්න ඔබට පුළුවන් හැකියාව තියෙනවා. සිංහල කෙටි කතාව එහෙම නැත්නම් කෙටි කතාව කියන එක. කෙටි කතාව කියන එක ජනප්‍රිය මාධ්‍ය බවට පත් වෙන පටන් ගන්නේ 1850න් පස්සේ. දැන් ඒ වෙනකන් කෙටි කතා තිබුණා. කෙටි කතා කලාව තිබුණා. දැන් අපි ඒ පිළිබඳව යම් සරල අවබෝධයක් අපි ලබාගත යුතුයි. දැන් එහෙනම් ඔබට ඕන මම කියපු දේ හරියට වටහා ගන්න. කෙටි කතාව කියන එක ජනප්‍රිය අංගයක් බවට පත් වෙන්නේ වැඩිපුර කතිකාවට ලක් වෙන්නේ 1850න් පස්සේ. එතකොට ඒ වෙනකරු කෙටි කතාව තිබුණ නේද? එහෙනම් කෙටි කතාවට බොහොම ඉතිහාසයක් තියෙනවා. දැන් එහෙනම් අපි ඒ පිළිබඳව යම් වැටහීමක් ලබා ගමු. කෙටි කතා පිළිබඳව ලෝකයේ පුරා සාහිත්‍ය විචාරකයෝ එවැගේ ලංකාවේ සාහිත්‍ය විචාරකයෝ මත විශාල ප්‍රමාණයක් පළ කරලා තියෙනවා. හැබැයි ඒවා අපි ඔක්කොම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. කීපයක් විතරක් අපි අරගෙන කෙටි කතාවේ ඉතිහාසය පිළිබඳවත් යම් කිසි අවබෝධයක් අපි ලබාගත යුතුයි. දයාබර දුවේ පුතේ සමහර උදවිය ප්‍රකාශ කරනවා කෙටි කතාව ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා මුල් කරගෙන තමයි මේ කෙටි කතාව කියන එක නිර්මාණය වුණේ. ඔන්න ඔබ අමතක කරන්න එපා. ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා මුල් කරගෙන තමයි මේ කෙටි කතාව කියන එක ආරම්භ වුණේ. දැන් ඔය පොතපතක කරුණුකාරණා තිබෙන බව ඇත්ත. හැබැයි ඔය ඔක්කොටම වඩා මනස කියන එක ප්‍රබලයි. අපේ හිත කියන එක ප්‍රබලයි. අපිට පුළුවන් මේ පාඩම යන ගමන් ඔබට තේරුම් ගන්න මේ කරුණෙන් කරුණ තේරුම් ගන්න පුළුවන්. එහෙනම් එකක් මොකක්ද? ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා මුල් කරගෙන තමයි මේ කෙටි කතා සම්භවය වුණේ කියලා සමහර අයගේ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තවත් සමහරෙක් කියනවා බයිබලයේ තෙස්තමේන්තුවේ ඇතුළත් කතා බයිබලයේ තෙස්තමේන්තුවේ ඇතුළත් කතා මුල් කරගෙන තමයි මේ කෙටි කතාව කියන එක ඇති වුණේ කියලා. දැන් මම කරුණු දෙකක් කිව්වා. එකක් මොකක්ද? ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ ඉන්ද්‍රජාලිකයන්ගේ කතා මුල් කරගෙන තමයි අපි මේ කියන කෙටි කතාව සම්භවය නැත්නම් ආරම්භ වුණේ කියලා පිළිගැනීම. දෙවෙනි එක මොකක්ද? බයිබලයේ ඇතුළත් තෙස්තමේන්තුවේ කතා මුල් කරගෙන තමයි කෙටි කතාව ආරම්භ වුණේ කියලා තවත් පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම පෙරදිග සාහිත්‍යයේ නිර්මාණය වූ කතා මුල් කරගෙන පෙරදිග සාහිත්‍යයේ නිර්මාණය වූ කතා මුල් කරගෙන කෙටි කතාව ඇති වුණා කියලා තවත් සමහරේ පිළිගන්නවා. දැන් ඔබට තේරෙනවා ඇති මතවාද කීපයක් තියෙනෝනේ. එනම් මේ ලෝක සාහිත්‍ය තුල කෙටි කතාව බොහොම දීර්ඝ කාලයකට හිමිකම් කියනවා. දැන් මෙහෙම ඇති වෙච්ච සහ ඇති වුණායයි පිළිගන්න
කෙටි කතාව ආරම්භක වකවානුවේදී ඒකට නිශ්චිත නමක් තිබුණේ නෑ. දැන් අපි දන්නවා අයිවින්. නම් මතක තියාගන්න හොඳට. අයිවින්, නැතෑනියල් හෝතෝන්. ආයි කියන බලන්න. අයිවින්, නැතෑනියල් හෝතෝන්, එඩ්ගා ඇලන් පෝ. දැන් නම් තුන ආපහු සැරයක් ඔබ තේරුම් ගන්න. අයිවින්, නැතෑනියල් හෝතෝන්, එඩ්ගා ඇලන් පෝ. මෙන්න මේ උදවිය කෙටි කතා ආරම්භය තුලදී නිශ්චිත නමක් සඳහන් කරලා තිබුණේ නෑ. දැන් ඒ අය කිව්වේ එක්ක සටහන් කියලා, එනතන් කතා කියලා, එනතන් ලිපි කියලා. සටහන්, ලිපි, කතා. දැන් වගේ විවිධ නම් වලින් තමයි ඔවුන් මේ කෙටි කතාව හැඳින්වුවේ. දැන් ඒකෙන් අපිට පැහැදිලි වන දේ මොකක්ද? දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නේ කෙටි කතාව සඳහා නිශ්චිත නමක් තිබුණේ නැහැ ආරම්භක මුල් වකවානුවේ. 1824 දී ඔබ මේ දිනවකවානු මතක තියාගත්තොත් ඔබට යම් පුළුවන් තනියෙන් අවබෝධාත්මක ලෙස මේ පිළිබඳ විග්‍රහයක් කරන්න. 1824 දී එඩ්ගා ඇලන් පෝ තමයි මේ කෙටි කතාව හඳුන්වා දීමේ ගෞරවය හිමි කරගන්න කෙටි කතාවේ පියා ලෙස හඳුන්වන්නේ. දැන් ආයෙ කියන කවද්ද? 1824 දී කවුද? එඩ්ගා ඇලන් පෝ. ඔහු තමයි කෙටි කතාව හඳුන්වා දීමේ ගෞරවය හිමි කරගන්න කෙටි කතාවේ පියා ලෙස හඳුන්වන්නේ. ඔහු තමයි කෙටි කතාව පිළිබඳවත් කෙටි කතාවේ අනන්‍යතා ලක්ෂණ පිළිබඳවත් ඉතා පැහැදිලි ලෙස අර්ථ විවරණය කරලා තියෙනවා. 1832 දී නැතෑනියල් හෝතෝන්ගේ Twice Told Tales දෙවරක් කියූ කතා පිළිබඳ විග්‍රහයේදී එඩ්ගා ඇලන් පෝ මේ කියන කෙටි කතාව පිළිබඳව විශේෂ සඳහන් කිරීමක් කරලා තියෙනවා. මං හිතනවා දැන් මේක ඔබ පාඩම නැරඹුවට වැඩක් නැහැ. ඔබ යම් පොතක් අරගෙන මෙන්න මේ කරුණු පිළිබඳව යම් ලේඛනගත කිරීමක් කරගන්න. ඒ තුලින් ඔබට ලොකු වැටහීමක් ඇති කරගන්න පුළුවන්. දැන් මට ආපහු සැරයක් කියන්න මොන අවුරුද්දේද? 1832 දී නැතෑනියල් හෝතෝන්ගේ Twice Told Tales දෙවරක් කියූ කතා නම් ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කරනකොට කෙටි කතාවේ පියා ලෙස හඳුන්වන එඩ්ගා ඇලන් පෝ කෙටි කතාවක් කියන්නේ මොකක්ද? කෙටි කතාව තුළ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක ඔහු පැහැදිලි කරලා තියෙනවා. ඔන්න ඔබ ලියාගන්න පළවෙනි එක ඒකීය ධාරණාවකින් යුක්ත වෙන්න ඕන. ඔන්න පළවෙනි එක තමයි ඔහු හඳුන්වන ඒකීය ධාරණාවකින් යුක්ත වෙන්න ඕන. දුවේ පුතේ ඒකීය ධාරණාවක් කියන්නේ එකම අරමුණක් ඔස්සේ යන කතාවක් වෙන්න ඕන. එකම අරමුණක් ඔස්සේ යන කතාවක් වෙන්න ඕන. ඒකයි ඒකීය ධාරණාවක් කියලා කියන්නේ ඒක. එකම අරමුණක් ඔස්සේ යන කතාවක් වෙන්න ඕන. ඒකීය ධාරණාවක්. ඒතකොට ඒක හොඳට මතක තියාගන්න. දෙවෙනි එක තමයි සංක්ෂිප්ත නිර්මාණයක් විය යුතුයි. ඒක මොකක්ද? ඒකීය ධාරණාවකින් යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ එකම අරමුණක්. එකම අරමුණක්. කෙටි කතාවක් නම් එකම අරමුණක් වෙන්න ඕන. ඒ වගේම සංක්ෂිප්තභාවයෙන් යුක්ත වෙන්න ඕන. සංක්ෂිප්ත කියන්නේ කෙටි. කෙටි භාවයෙන් යුක්ත වෙන්න ඕන. දැන් කෙටිම කියන අර්ථ නෙමෙයි. ගොඩක් කරුණු සංක්ෂිප්ත කළා ඉස්මතු වෙන්න ඕන. ඕනෝට වඩා දික් වෙන්නත් බෑ. ඕනෝට වඩා කොට වෙන්නත් බෑ. අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන්නත් බෑ. අනවශ්‍ය ලෙස කොට වෙන්නත් බෑ. දැන් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත නමං එක කෙටි කතාවක් කියලා හැඳින්නුවා කවුද? එඩ්ගා ඇලන් පෝ 1832 දී. දැන් ඔහු තමයි
කෙටි කතාව පිළිබඳව මූලික හොඳ නිර්වචන ඔස්සේ විග්‍රහ කරපු පුජ්‍යලයා. ඉන් පස්සේ ලෝක සාහිත්‍ය තුල කෙටි කතාව පිළිබඳව විවිධ මතවාද තිබෙනවා. විවිධ දේවල් ප්‍රකාශ කරනවා. කෙටි කතාව පිළිබඳවත් කෙටි කතාව කියන්නේ මොකක්ද පිළිබඳවත් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ඒ අතරින් ජෝසප් බර්න් එසන්වීන් ඔන්න අම්මතක තියාගන්න ඕන ජෝසප් බර්න් එසන්වීන් ජෝසප් බර්න් එසන්වීන් කියන පුජ්‍යලයා ජෝසප් බර්න් එසන්වීන් කියන පුජ්‍යලයා විචාරකයා කෙටි කතාව පිළිබඳවත් කෙටි කතාවේ ලක්ෂණ පිළිබඳවත් ඔහු විග්‍රහයක් කරනවා. දැන් මං හිතනවා ඔබට මෙන්න මේ කරුණොත් ලියා ගැනීම ගොඩක් ඵලදායී වෙනවා. අන්තිමේදී අපිට සාකච්ඡා කරනකොට විග්‍රහයක් ගන්න. ඒකේ ඔහු දක්වන පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක සියලුම සිද්ධි අභිබවා ඉස්මතු වන ප්‍රබල සිද්ධියක් තිබිය යුතුය. සියලුම සිද්ධීන් අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තිබිය යුතුය. සියලුම සිද්ධීන් අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තිබිය යුතුය. දැන් දුවේ පුතේ මම හිතනවා ඔබ මේ වෙනකොට ඔබට નિયમિત කෙටි කතා පොතේ කෙටි කතා ඔබ කියවා ඇති කියලා මං හිතනවා. ඔබට નિયમિત කෙටි කතා කියවා ඇති කියලා මං හිතනවා. දැන් මීට පෙරත් ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනකොටත් ඔබ ওই දියමන්ති මාලය වගේ කෙටි කතා කියවලා තියෙනවා. සමහර දරුවෝ ඕනතරම් කෙටි කතා සංග්‍රහ පොත් කියවලා ඇති. දැන් ඒ කෙටි කතා වලින් ඉස්මතු ගන්න තමයි මොකද සියලුම සිද්ධි අභිබවා කැපී පෙන ප්‍රබල සිද්ධියක් තියෙනවා. ඒක තමයි කෙටි කතාවක ඉන්න ඕන ලක්ෂණයක්. ප්‍රබල සිද්ධියක් තිබිය යුතුයි. ඊළඟ දෙවෙනි එක ලියා ගන්න කැපී පෙනෙන ලෙස මතුවන එක් චරිතයක් තිබිය යුතුයි. කැපී පෙනෙන ලෙස මතුවන එක් ප්‍රබල චරිතයක් තිබෙන්න ඕන. දැන් චරිත කීපයක් තියෙනකොට ඒ චරිත කීපය අතරින් ප්‍රබල ලෙසම ඉස්මතු වෙලා තියෙන කැපී පෙනෙන ප්‍රධාන චරිතයක් තියෙන්න ඕන. දැන් ඔන්න ඔබට මම කරුණු දෙකක් කිව්වා. එකක් මොකක්ද? සියලුම සිද්ධි අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන. සියලුම චරිත අතරින් කැපී පෙනෙන ප්‍රබල චරිතයක් තියෙන්න ඕන. තොන කරුණු දෙකයි. එතකොට තුන්වෙනි එක ලියා ගන්න කෙටි කතාවක් යනු කල්පිතයක්. කෙටි කතා කරන කල්පිතයක්. දැන් මේ කල්පිතයක් කියන්නේ මොකක්ද? නිර්මාණ කරුවෙකු තමාගේ අපේක්ෂිත තේමාව අනුව ගොඩනගා ගන්නා ලද නිර්මාණය කර ගන්නා ලද කතාවක් තමයි කෙටි කතාවක් කියන්නේ. දැන් මම කෙටි කතා කරුවෙක් නම් මගේ අපේක්ෂිත පරමාර්ථයක් ඉස්මතු කිරීම සඳහා පාඨකයාට ගෙන යාම සඳහා මම ගොඩනගා ගන්නා ලද කතා වස්තුවක් වෙන්න ඕන කෙටි කතාවක් කියන්නේ. ඔන්න දැන් කරුණු තුනයි. හතරවෙනි එක ලියා ගන්න කතා වින්‍යාසයක් තියෙන්න ඕන. දැන් අපි ඔය කතා වින්‍යාසය කියන එක පුළුල් ලෙස පස්සේ සාකච්ඡා කරනවා. කතා වින්‍යාසයක් කියන්නේ හේතුඵල සම්බන්ධයක් සහිතව අවස්ථා සිද්ධි ගැලපෙන්න ඕන. හේතුවක් සහ ඵලයක් ඇතුව විශ්වාසයක් ගොඩනගෙන පරිදි අදාළ සිදුවීම් පෙළ සකස් කරලා ගොඩනගලා තියෙන්න ඕන. කතා වින්‍යාසයක් තියෙන්න ඕන. ඊළඟ එක සිද්ධි සංක්ෂිප්තව දක්විය යුතුය. කෙටි කතාවේ નિયમિત තියෙන අන්තර්ගත සිද්ධි සංක්ෂිප්ත ලෙස දක්වන්න ඕන. ඒ කියන්නේ සියලු කාරණා විශාල කාරණා සංක්ෂිප්ත කරලා කෙටි කරලා දක්වන්න ඕන. ඊළඟ එක තමයි සියලු සිද්ධි එකට සංවිධානාත්මක වෙන්න ඕන. සියලුම සිද්ධියකට සංවිධානාත්මක වෙන්න ඕන. ඊළඟ තමයි ඒකීය ධාරණාව එකම අරමුණක් ඔස්සේ කෙටි කතාව දුවන්න ඕන. දැන් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒක කෙටි කතාවක්. ඒක සාර්ථක කෙටි කතාවක් කියලා ඉස්මතු ගන්න කවුද? ජෝසප් බර්න් එසන්වීන්. ජෝසප් බර්න් එසන්වීන්. දැන් ඔන්න ඔය කරුණු ටික පිළිබඳව නැවත වරක් අපි කතා කළොත් ඔබට මම කියන විදියට ඕනේ නේ. ඔබට පුළුවන් ඔබට ඕන විදියට
මේ කරුණු මතක තියාගන්න. දැන් මට ආපහු සරයක් කියන්න බලන්න. හොඳට තේරුම් ගන්න. එඩ්ගා ඇලන් පෝ 1832 දී කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියලා ඔහු ප්‍රබල ලෙස විග්‍රහ කරනවා. කෙටි කතාව හඳුන්වා දෙනවා බොහොම අපූර්ව ලෙස. ඊට පස්සේ ලෝක සාහිත්‍ය තුල කෙටි කතා පිළිබඳව නොයෙක් කතිකාවතර ගිහිල්ලා නොයෙක් විචාර මතවාද වලට ගිහිල්ලා කෙටි කතා පිළිබඳ විමර්ශන තර්ක විතර්ක වාද විවාද ඕනතරම් ගොඩ නැගුණා. ඒ අතරින් ජෝසප් බර්න් ඉසන්වින් කෙටි කතා පිළිබඳව බොහොම සරල පැහැදිලි කිරීමක් කරනවා. දැන් ඔහුට අනුව කෙටි කතාවක තිබිය යුතු ලක්ෂණ අතරින් එකක් තමයි මොකක්ද? ඒකීය ධාරණාවක් තිබෙන්න ඕන. ඒකීය ධාරණාවක් කියන්නේ එකම අරමුණක් ඔස්සේ දුවන එකම අරමුණක් ඔස්සේ ගමන් කරන විකාශනය වෙන්න ඕන කෙටි කතාව. ඔන්න ඒකීය ධාරණාවකින් යුක්ත වෙන්න දැන් හොඳට ඔළුව තුල මතක තියාගන්න ඕන. දෙවෙනි එක තමයි සියලුම සිද්ධි අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් කෙටි කතාව තුළ අන්තර්ගත වෙන්න ඕන. සියලුම සිද්ධි අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තිබිය යුතුයි. අරන් දැන් ඔන්න එකින් එක හොඳට ඔළුවට පිළ දාගන්න. එක තමයි මොකක්ද? ඒකීය ධාරණාවක් ඔස්සේ කෙටි කතාව ගමන් කරන්න ඕන. ඒතර ඒකීය ධාරණාවක් කියන්නේ මොකක්ද? එකම අරමුණක් ඔස්සේ තමයි අපේ මනස කෙටි කතා පුරා ගෙනියන්නේ. දෙවෙනි එක තමයි සියලු සිද්ධීන් අභිබවා කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන. සිද්ධි ගොඩක් තියෙන්න පුළුවන්. සිද්ධි කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි ওই සිද්ධි කීපය තුලින් කැපී පෙනෙන ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන. ඔන්න දෙවෙනි කාරණාව හොඳට කීපයක් මතක තියාගන්න. තුන්වෙනි එක තමයි අන්තර්ගත චරිත අතරින් කැපී පෙනෙන ප්‍රබල චරිතයක් තියෙන්න ඕන. දැන් කෙටි කතාවක් ගත්තොත් චරිත ගණනාවක් තියෙනවා. චරිත කීපයක් තියෙනවා. ඒ චරිත කීපය අතරින් ප්‍රබල ලෙස ඉස්මතු වන එක චරිතයක් තියෙන්න ඕන. ඊළඟ තමයි කතා වින්‍යාසයක් කෙටි කතාව තුළ අන්තර්ගත වෙන්න ඕන. කතා වින්‍යාසයක් කියන්නේ හේතුවක් සහ ඵලයක් ඇතිව අදාළ කරුණු ටික විශ්වාසයක් ගොඩනගෙන විදියට සංවිධානාත්මක ලෙස ගලපලා තියෙන්න ඕන. ඒ වගේම සංක්ෂිප්තභාවයෙන් යුක්ත වෙන්න ඕන. සංක්ෂිප්තභාවයෙන් යුක්ත වෙන්න ඕන. දැන් මෙන්න මේ කරුණු වලින් යුක්ත වෙලා තිබෙනවා නම් ඒක කෙටි කතාවක් ලෙස හැඳින්වුවා කවුද? ජෝසප් බර්න් ඉසන්වින් කියන කෙටි කතා විචාරකයා. දැන් ඔන්න ඔබට කාරණා කීපයක් මේ වෙනකොට කියලා දීලා තියෙනවා. දැන් දුවේ පුතේ කෙටි කතා ලෝකයේ තුල මේ වගේ ක්‍රමවේද අනුගමනය කරලා කෙටි කතා ලෝකයේ තුල අවදියෙන් අවදිය දැන් මේ වෙනකොට අධියථාර්ථවාදී පශ්චාත් නූතනවාදී දක්වා එනකොට කෙටි කතා විකාශන වෙලා තුන එක ස්තර අනුව කොටස් අනුව කෙටි කතා විකාශන වෙලා අද මේ වෙනකොට කෙටි කතාවේ අධියථාර්ථවාදී පැත්ත පශ්චාත් නූතනවාදී සමාජික අධියථාර්ථයේ පැත්ත කෙටි කතා ගොඩාක් ඉහළට දියුණු වෙලා තියෙනවා. දැන් ඔය ලෝක සාහිත්‍යය තුළ අපි දන්නවා රුසියානු කෙටි කතා දැවැන්ත කෙටි කතා කරුවන් වන ඇන්ටන් චෙකෝව් වගේ අය, ඒ වගේම අපි දන්නවා ගීත මෝපසාන්, අර්නස්ට් හෙමින්වේ වගේ ලෝක ප්‍රකට කෙටි කතා කරුවෝ ලෝක සුපතලුනේ මේ කෙටි කතා කියන කලාව නිසා. එක් තැනකදී රුසියානු කෙටි කතා කරුවෙක් වන ඇන්ටන් චෙකෝව් කියනවා කෙටි කතාව කියන්නේ ජීවිතයෙන් පෙත්තක් විවරණය කරන එකක්. දැන් ඒකේ අදහස තමයි ජීවිතයෙන් කොටසක් කියාපාන විවරණය කරන කතා කලාවක් තමයි කෙටි කතාව කියන්නේ. දැන් ඔය නිර්වචනය ප්‍රබල ලෙසම අපිට කෙටි කතාවට ඈඳ ගන්න පුළුවන්. ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරනක් තමයි කෙටි කතාව. ජීවිතයෙන් කොටසක්. ජීවිතයෙන් එක් කොටසක් කියාපාන කතාවක් තමයි කෙටි කතාව කියන එක. හැබැයි ඒ වුණාට ඒ තුලින් ප්‍රබල යථාර්ථයක් ප්‍රබල දෙයක් මේ කෙටි කතාව වරහා ගෙනියනවා. දැන් එහෙනම් ඔබට මෙම කෙටි කතාව කියන්නේ මොකක්ද? කෙටි කතාවේ අනන්‍යතා ලක්ෂණ මොනවද කියන එක ඔබට තේරුණා. දැන් පුතේ අපි බලමු ඊළඟට කෙටි කතාවක් නිර්මාණය කරනකොට ඒකේ පාවිච්චි කරන ශිල්පීය ලක්ෂණ මොනවද කියලා. ඒතර ඒක තමයි
වැදගත් කාරණාවක් කියන කෙටි කතාවක අන්තර්ගත ලක්ෂණ මොනවද? ශිල්පීය ලක්ෂණ ඔන්න තේරුම් ගන්න ඒක තමයි වැදගත්ම කාරණාව වෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික. කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණ. ඔබ ඒ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් ලබාගත යුතුයි. දැන් මට මොන ලක්ෂණද කියලා බලන්න. කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, කතන ක්‍රමය, චරිත නිරූපණය, යථාර්ථ නිරූපණය, සංකේත හා පසුබිම් නිරූපණය, ජීවන දෘෂ්ටිය, නිර්මාණාත්මක භාෂාව. තව කොට කාරණාවක් ගන්න පුළුවන් ඒකාබද්ධතාව කියලා අවසානයේට සියලු කරුණු එකට එකතු කරලා ගන්නවා කියන එක. දැන් මට නැවත වරක් කියන්න. කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, කතන ක්‍රමය, චරිත නිරූපණය, යථාර්ථ නිරූපණය, සංකේත හා පසුබිම් නිරූපණය, එවැගේම ජීවන දෘෂ්ටිය, නිර්මාණාත්මක භාෂාව. දැන් මෙන්න මේ ටික තමයි කෙටි කතාවක් ලියනකොට අනුගමනය කරනු ලබන ශිල්පීය සාධක. කෙටි කතාවක් රචනා කරනකොට ලියනු ලබන යොදා ගනු ලබන අනුගමනය කරනු ලබන ශිල්පීය සාධක. දැන් අර මම මුලින් කිව්වේ කෙටි කතාවක අනන්‍යතා ලක්ෂණ. මුලින් කිව්වේ කෙටි කතාවක අනන්‍යතා ලක්ෂණ. දැන් මේ කියන්නේ කෙටි කතාවක් ලියනකොට අනුගමනය කළ යුතු ශිල්පීය සාධක මොනවද කියන එක. ඔන්න පළවෙනි එක තමයි කතා ප්‍රවෘත්තිය. දැන් ඔබ මේ පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ කතා ප්‍රවෘත්තිය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් කතා ප්‍රවෘත්තියක් කියන කෙටි කතාවක් ලියනකොට සිදුවීම් පෙළ තමයි කතා ප්‍රවෘත්තිය කියන්නේ. කතා ප්‍රවෘත්තියක් කියන සිදුවීම් පෙළ. ඒතකොට අනිවාර්යයෙන්ම තාලයට අනුව හැඩගසන ලද සිදුවීම් කතා ප්‍රවෘත්තිය කියලා කියනවා. ඒතකොට මෙන්න මේ සිදුවීම් පෙළක් අනිවාර්යයෙන්ම තියෙනනේ කෙටි කතාවක් ලියනකොට. දැන් ඔබ හිතන්න ඔබ කෙටි කතාවක් ලියනවා. ඔබ කෙටි කතාවක් ලියනවා. දැන් ඔබ කෙටි කතාවක් ලියනකොට ඒ තුල අන්තර්ගත වෙන්න ඕන පළවෙනි දේ මොකක්ද? කතා ප්‍රවෘත්තියක් තියෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? සිදුවීම් මාලාවක් ඔබ ගොඩනගා ගන්න ඕන. දැන් මේ සිදුවීම් මාලාව ගොඩනගා ගන්නේ කොහොමද? දැන් ඔබේ අරමුණක් තියෙනනේ. දැන් ඔබට ගම ගැන කියන්න ඕන. ගමේ සුන්දරත්වය ගැන ඔබට කියන්න ඕන. ඒ වගේම අව්‍යාජ ප්‍රේමය පිළිබඳව ඔබට කතාවක් නිර්මාණය කරන්න ඕන. එහෙම නැත්නම් මේ වර්තමාන සමාජයේ දකින්න දෙයක් පිළිබඳව කතාවක් ගොඩනගන්න ඕන. එහෙනම් එකී අරමුණක් ඉස්මතු කරනකොට ඔබ කතාවක්නේ ගොඩනගන්නේ. කතාවක් අර නිකාං ඔහි කියාගෙන යන එකක් නෙවෙයි. ඒ තුළට ඔබ හදා ගන්න ඕන සිදුවීම් ගොන්නක්. සිදුවීම් මාලාවක් තියෙන්න ඕන. අන්නේ සිදුවීම් මාලාවට තමයි අපි කියන්නේ මොකක්ද? කතා ප්‍රවෘත්ති කියලා. හැබැයි ඒ සිදුවීම් මාලාව තෝරගන්නකොට සරල සිදුවීමක් වුණත් ඒ තුලින් පුතේ ගැඹුරු ජීවිත විවරණයක්, සමාජ විග්‍රහයක්, මනුෂ්‍යත්වයේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවධාරණය වෙන්න ඕන. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඔබ තෝරගනු ලබන සිදුවීම් මාලාව තුලින් ගැඹුරු ජීවිත විවරණයක්, සමාජ විග්‍රහයක්, මනුෂ්‍යත්වයේ පිළිබඳව පැහැදිලි කිරීමක් අනිවාර්යෙන් ඒ තුලින් කෙරෙන්න ඕන. ඒක නොකලාර කියලා වරදක් නෙවෙයි. හැබැයි එහෙම කරලා තියෙනවා නම් ඒ සිදුවීම් මාලාව බොහොම විශිෂ්ට සිදුවීම් මාලාවක්. එහෙනම් ඔන්න පළවෙනි කාරණාව හරිනේ පුතේ. මොකද පළවෙනි කාරණාව? කෙටි කතාවක් ලියනකොට අනුගමනය කළ යුතු ශිල්පීය සාධක වලින් පළවෙනි එක තමයි මොකද්ද? කතා ප්‍රවෘත්තියක් තිබීම. එතකොට කතා ප්‍රවෘත්තියක් කියන්නේ සිදුවීම් මාලාවනේ. එතකොට සිදුවීම් මාලාව ගොඩනගා ගන්නකොට ඒ සිදුවීම් මාලාව සරල වුණත් ගැඹුරු ජීවිත විවරණයක්, මනුෂ්‍යත්වයේ පිළිබඳ දෙයක්, ඒ වගේ සමාජ විවරණයක් මොනවා හරි ඒ වගේ වැදගත් දෙයක් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕන. ඒක තමයි හොඳම කතා ප්‍රවෘත්තියක තියෙන ලක්ෂණය. දැන් පුතාලට මේක තවත් සරලව කිව්වොත් එහෙම ඔබ ටෙලි නාට්‍යයක් බලනවා. ඔබ චිත්‍රපටයක් බලනවා. දැන් මොනවද ඒවයි තියෙන්නේ? සිදුවීම් ටිකක් නේද තියෙන්නේ? ටෙලි නාට්‍යයක් ගත්තොත් එක කොටසක් විතරක් නෙමෙයි. තැන් වලින් එකතු කර ගන්නලද රූගත කරන ලද සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. අන්නේ සිදුවීම් ටිකට අපි කියන්නේ මොකද? කතා ප්‍රවෘත්තිය. දැන් ඉදිරියේදී ඔබ ඔය කියවන කෙටි කතා ගත්තොත්, වහල්ලු කෙටි කතාව ගත්තොත්, වහල්ලු කෙටි කතාවේ සිදුවීම් ටිකක් තියෙනනේ.
සිදුවීම් මාලාවක් තියෙනවා. අන්නේ සිදුවීම් මාලාවට තමයි අපි කියන මොකද කතා ප්‍රවෘත්ති කියලා. දැන් උදාහරණයක් අපි ලෙස ගත්තොත් වහල්ලු කෙටි කතාවේ මාර්ටින් වික්‍රමසිංහගේ වහල්ලු කෙටි කතාවේ ආරම්භයේ ඉඳලා ආරම්භයේ තියෙන්නේ හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය. කතාව අවසන් වෙන්නේ අපොයි. දැන් පළවෙනි තැන ඉඳලා අවසන් වචනය දක්වා කතාවක් නේ තියෙන්නේ. දැන් ওই කතාව තුළ ගොඩනගාගත සිදුවීම් ගොඩනක් තියෙනවා. අන්නේ සිදුවීම් ටිකට තමයි අපි කියන්නේ කතා ප්‍රවෘත්තිය කියලා ඕනම කෙටි කතාවක. දැන් ඊළඟ දෙවෙනි එක තමයි හොඳට බලන්න දෙවෙනි ලක්ෂණය මොකක්ද කියලා කතා වින්‍යාසය. දුවේ පුතේ දැන් මම ඔබෙන් මේකට එන්න ඉස්සෙල්ලා සරල දෙයක් ඔබෙන් විමසනවා. ඔබ දන්න ඔබේ නිවෙස්වල සමහර උදවිය ඉන්නෝ ටෙලිනාට්‍ය බලන්න පුරුදු නම් පස්සේ ඒක මොන ක්‍රමයකින්වත් අත්හරින්න බෑ. අපි සමහර ගෙවල් වල අපි දකලා වේලාසනින් උයලා පිහලා සියලු දේ කරලා අවසන් කරලා පුටුවේ වාඩි වෙනෝ කවුරුවක් ගෙදරට ආවන් පස්සේ සමහරට නැගිටින්නේ නැතු වෙන්න පුළුවන්. දුරකථන ඇමතුමක් ආවොත් ඒකට උත්තර නොදෙන්න පුළුවන්. ඒ වගේම විශේෂ ගමනක් යන තිබත් ඒක කල්පමා කරන්න පුළුවන්. මොකද හේතුව ඊට වඩා ප්‍රබල ලෙස හිත තුළ ගමන් කරන ටෙලි නාට්‍ය. යම් මේකින් බැරි වෙලා හරි ඔක බලන්න බැරි වුණා කියලා කියමුකෝ. දැන් ඔබේ හිත තුළ දුවන්නේ මොකද්ද උනේ? මොන දේද සිද්ධ උනේ? මොකක් වෙන්නේ නැතිද? ඔබට ඒක නරඹන්න බැරි වුණා නම් ඔබ කරන දේ මොකක්ද? කාගෙන් හරි අහනවා මොකක්ද උනේ කියලා. එහෙනම් ගෙදර ආවන නැවත වරක් බලන්න පුළුවන් ඒක කොහොම හරි බලනවා. මොකද නොබල ඉන්න බෑ. දැන් අපි ඕකට කියන්නේ හේතුව මොකක්ද? එතකොට අර ටෙලිනාට්‍ය නිෂ්පාදකයා සිදුවීම් ටිකක් ගත්තනේ. තමන්ගේ අරමුණට ගැලපෙන සිදුවීම් ටිකක් ගත්තා. ඒ සිදුවීම් ටික හේතුවක් සහ ඵලයක් ඇතුව එක්කෝ අපි බලන ප්‍රේක්ෂකයට විශ්වාසයක් ගොඩනැගෙන පරිදි ඒ සිදුවීම් ටික එකට ඈඳලා ගොතලා තියෙනවා, නිර්මාණය කළා තියෙනවා. අන්න ඒක තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. ඒතකොට නොබල ඉන්න බෑනේ. ඔහු දන්නවා මේක හේතුවක් සහ ඵලයක් ඇතුව ගෙතුවන් පස්සේ අපිට නොබල ඉන්න බෑ. අපි දන්නවා මේකෙන් මේක වෙන්නේ. මේකෙන් මේක වෙන්නේ කියලා දන්නවා. අන්න ඒක තමයි කෙටි කතාවක අනිවාර්යයෙන්ම තිබිය දෙවෙනි ලක්ෂණය තමයි මොකක්ද? අනුගමනය කළ යුතු ලක්ෂණය කතා වින්‍යාසයෙන් මනවින් ගලපන්න ඕන. හැබැයි කතා වින්‍යාසය අවුල් සහගත වුණොත් එකී කෙටි කතාව කියවීමට රුචිකත්වයක් දක්වන්නෙත් නෑ. අනිත් එක මොකද්ද? කෙටි කතාව සාර්ථක කෙටි කතාවක් වෙන්නෙත් නෑ. දැන් උදාහරණයක් ලෙස මෙහෙම ගත්තොත් ඔබ දන්නවා රජමලය මම ඊළඟ වාක්‍යලන බිසවද මලාය. රජමලයේ ඊළඟ වාක්‍යලන බිසවද මලාය. දැන් බලන්න උතනදී හොදු වාක්‍ය දෙකක් විතරයිනේ. රජමලයේ එකක් කිව්වා අනිත් පැත්තෙන් ගෝ බිසවද මලාය කියලා. නමුත් ඔබට තේරෙන දෙයක් ගැළපීමක් නැහැ. කතා වින්‍යාසයක් කියන්නේ හේතුවක් සහ ඵලයක් ඇතුව ඒ දේ විග්‍රහ වෙන්න ඕන. මම මෙහෙම කියනවා. රජමලයේ එහිදී ඇතුණු ශෝකය දරාගත නොහැකි වූ බිසවද ඒ දුකින් මලාය. දැන් බිසව මැරෙන්න හේතුව මම කිව්වා. අන්න ඒක තමයි කතා වින්‍යාසය කියලා කියන්නේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන කතා ප්‍රවෘත්ති කියන සිදුවීම් මාලාව. කතා වින්‍යාසයක් කියන්නේ මොකක්ද? එම සිදුවීම් මාලාව හේතුවක් සහ ඵලයක් ඇතිව විශ්වාසය ගොඩනැගෙන පරිදි ඉස්මතු කර දැක්වීම, නිර්මාණය කිරීම, සකස් කිරීම තමයි මොකක්ද? කතා වින්‍යාසය කියලා කියන්නේ. දැන් එහෙම සරලව තේරුම් ගන්න. දැන් ඔබ එහෙම නැත්තම් ওই කෙටි කතා කියවන් යන්නේ. ඔබ දන්නේ නැහැ මොකක්ද කියලා මේ. දැන් අපි හිතමු උදාහරණයක්. ඔබ කෙටි කතාවක් ආසාවෙන් කියවන පටන් ගන්නවා. ආසාවෙන් කියවන පටන් ගන්න ටික දුරක් ගිහලා පොත නවත්තර කරලා දානවා. ඒකම දැකලා ඇති සමහර උදවිය නවකතාවක් හෝ කෙටි කතාවක් හෝ කියවන්න පටන් ගත්තට පස්සේ බඩකින්න දැනෙන්නේ නැහැ. නිදිමත දැනෙන්නේ නැහැ. මහන්සිය දැනෙන්නේ නැහැ. කවුරුවක් කතා කළාට ඇහෙන්නේ නැහැ. මොකද ඊට වඩා හිත මුළුමනින්ම ගිහිලා තියෙන කතාවට. කතාව කියවලා අවසන් කරලා තමයි වෙලාව බලන්නේ. තාම කාලා නේද කියලා බලන්න. මහන්සි නේද කියලා බලන්න. එතකොට ඒ වෙනකන් අපිට කිසි දෙයක් දැනුන්නේ නැහැ. ඇයි දැනුන්නේ නැත්තේ? අර කෙටි කතාවේ හෝ නව කතාවේ සිද්ධිදාම ටික
හේතුවක් සහ ඵලයක් ඇතුව එක දිගට කියාගෙන යනකොට අපිට අතරමඟ නවත්තන්න හිතෙන්නේ. අන්න එක තමයි සාර්ථක කෙටි කතාවක් තුළ අනුගමනය කළ යුතු ලක්ෂණය. දැන් එන අපි බලමු ඊළඟ කාරණා මොකක්ද එන්නේ කියලා. චරිත නිරූපණය. චරිත නිරූපණය. දුවේ පොතේ කෙටි කතාවක් තුළ සාර්ථක කෙටි කතාවක් තුළ තිබෙන්න ඕන චරිත විස්තර කිරීමක් නෙමෙයි. චරිත නිරූපණයක් උතන තියෙන්නේ. මම වඩ කෙටියෙන් කියලා දෙන්නම්. චරිත නිරූපණයක් කියන්නේ චරිතයක් දක්වනවා. චරිතයක් දක්වනවා. ඒ කෙටි කතාව තුළ චරිතය දුවනවා. චරිතය ගමන් කරනවා. දැන් මේ චරිතයේ ලක්ෂණ චරිතය පිළිබඳව කරුණු කාරණා අපිට ඕන දේ තේරුම් ගන්න අපි. අපිට දැනෙන්නේ විවිධ විදියට වෙන්න පුළුවන්. චරිත නිරූපණයක් තුළ. එතකොට සමහර කෙටි කතාවල තියෙන චරිත විස්තර කිරීම. දැන් මම ඔබට කිව්වොත් වලෙන්ති වෙදකි. හොඳට තේරුම් ගන්නකෝ. වලෙන්ති වෙදකි. එතකොට දැන් මම කෙලින්ම කියලා ඉවරයිනේ. වලෙන්ති කියන්නේ කවුද? වෙදෙක්. ඔහු වෙදකමට දක්ෂය. අන්න මං කියලා ඉවරයි. එතකොට දැන් අපි හිතුව මේ කෙටි කතාව කියවනේ මේ පාඨකයෝ 1000ක් නම් ඔය 1000ම තේරුම් අරන් ඉවරයි. මොකක්ද? වලෙන්ති කියන වෙදෙක් ඔහු වෙදකමට දක්ෂයි. ඒ තමයි කෙටි කතාවක් චරිතයක් විස්තර කිරීම. ඒතර අපිට තේරුම් ගන්න දෙයක් නැහැ. අපිට හිතන්න දෙයක් නැහැ. අපිට ඒ පිළිබඳව ගවේෂණය කරන්න දෙයක් නැහැ. ඒතර කෙටි කතා කරුවා සියල්ල කියලා ඉවරයි. දැන් ඔබ දන්නවා සමහර චිත්‍රපටිවල සමහර ටෙලිනාට්‍යවල චරිතයක් ඇවිල්ලා කියනවාද මම තමයි මේ කෙටි කතා මේ කෙටි චිත්‍රපටියෝ එනතම මේ ටෙලිනාට්‍ය දුෂ්ටයා මම තමයි මුළුමනින්ම දුෂ්ට වැඩ කරන්නේ. මම මේ සියලු දෙනාට ගහනවා. මට අසාධාරණේ පෙන්වන්න බෑ. ඒතර ඔහු එහෙම වෙලා කිව්වොත් ඔහු මොකද ඒ කියන්නේ? චරිතය විස්තර කරනවා. ඔහු ඒ කිසිම දෙයක් කියන්නේ ඔහු චරිතය රඟපානවා. චරිතය රඟපානකොට අපි තමයි තේරුම් ගන්නේ මෙයා දුෂ්ටෙක්. මෙයාගේ චරිතය මෙන්න මේ වගේ. ඒතර සමහරවිට අපිට අනේ අපොයි. සමහර ඇස්වල කඳුළු වෙන්නේ. වේදනාව වෙන්නේ. සමහර චරිත පිළිබඳ මහා දරුණු සිතුවිලි පහළ වෙන්නේ. ඕකට හොඳම දේ. හොඳ වැඩේ ගුටි කාපු එක. ඔහොම තමයි වෙන්න ඕන කියලා කියන්නේ මොකක්ද? හැබැයි අර කතාවක්. ඒ කතාව තුළදී දක්ෂ වුණා ඒ චරිතය නිරූපණය කරන්න. ඒතර එක එක්කෙනාට දැනෙන එක එක විදියට. එහෙනම් කෙටි කතාවල එන්න ඕන මොකක්ද? චරිතයක් නිරූපණයක් මිසක් චරිතයක් විස්තර කිරීමක් නෙමෙයි. චරිත නිරූපණය. චරිතයක් රූපණය කළ දක්වනවා. එතකොට දැන් ඔය ඉදිරියට යනකොට බලා ගන්න පුළුවන් එක එක කෙටි කතාවල චරිත දුවනකොට අපිට චරිත පිළිබඳව තේරෙන්නේ අපිට ඕන විදියට. දැන් ඔබට උදාහරණයක් ලෙස කිව්වොත් නොනිමිසිත්තම කෙටි කතාව ඔබ කියවන දවසවල ඔබට දැනේවි නොනිමිසිත්තම කෙටි කතාවේ චරිත පිළිබඳව මාල්නීගේ චරිතය අසංගගේ චරිතය ගත්තොත් ඒ චරිත මොන වගේද මොන වගේ චරිතද අපිට පුළුවන් නිගමන වලට එළඹෙන්න. ශීලා කියන්නේ කවුද? අසංග කියන්නේ කවුද? මාල්නී කියන්නේ කවුද? ඒ චරිත මොන වගේද? කොහොමද දුවන්නේ? ඒතර අපි තමයි නිගමනය කරන්නේ චරිත පිළිබඳව. දැන් තව ඉස්සරහට යනකොට අකුරට යන වෙලාවේ කෙටි කතාව. ඒවයි චරිත මොන වගේද? ඒතර ඒ වගේ චරිත මනෝභාවය ඒ සියලු දේවල් දරුවනේ තේරුම් ගන්නේ අපි. ඒතර අපිට තේරුම් ගැනීමට ඉඩකඩ හසල නම් ඒක තමයි චරිත නිරූපණයක්. චරිත දක්වනෝ අපි තමයි නිගමන වලට එළඹෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න. අපි බලමු ඊළඟට මොකද තියෙන්නේ කියලා. ඊළඟ පොතේ දෘෂ්ටිකෝණයේවත් කතන ක්‍රමය. දෘෂ්ටිකෝණයේවත් කතන ක්‍රමය. දැන් කෙටි කතාවක් ලියනකොට කෙටි කතාවේ සිද්ධිදාමයේ කවරෙකු ලවාද කියන්නේ. කවරෙකු ලවාද මේ කෙටි කතාවක් කියන්නේ. ඒතර මේකේ දෘෂ්ටිකෝණයේ කතන ක්‍රම ප්‍රධාන 4ක් තියෙනවා. ඔබට පේනවා ඇති මොකක්ද? උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය නැත්නම් කතන ක්‍රමය, ප්‍රථම පුරුෂ කතන ක්‍රමය, නාට්‍යමය කතන ක්‍රමය සහ බහුවාත්ම භාෂණ කතන ක්‍රමය. ඔන්න 4. එකක් මොකක්ද? උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය, නාට්‍යමය කතන සංවාද ක්‍රමය නැත්නම් නාට්‍යමය දෘෂ්ටිකෝණය, බහුවාත්ම භාෂණ දෘෂ්ටිකෝණය. දැන් මේ දෘෂ්ටිකෝණ 4 නැවත වරක් මතක තියාගන්න. එක මොකක්ද?
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය. මම ප්‍රධාන චරිතය. මම නම් ප්‍රධාන චරිතය කියලා කියනවා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය. වෙනත් කෙනෙක් නම් ප්‍රධාන චරිතය ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය. දැන් හොඳට තේරුම් ගන්න මොකද මේ දෘෂ්ටිකෝණය කියන කතාවක් කවරෙකු ලබා ඉදිරිපත් කරනවද? කවරෙකු ලබා ඉදිරිපත් කරනවද කියන එක. දැන් ඔබට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන නැත්නම් ගුරුවරයා හැමදේම ඔබේ පස්සෙන් පන්න කියන්න ඕනේ නේ. ඔබට එහෙම තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. දැන් ආයෙ මට කියන්න මොකද්ද දෘෂ්ටිකෝණය කියන්නේ නැත්නම් කතරගමේ කියන්නේ මොකද්ද? කතාව කියන විදිය. කතාව කවරෙකු ලබාද ඉදිරිපත් කරන්නේ. කවරෙකු ලබා ඉදිරිපත් කරනද? එතකොට ප්‍රධාන කතරගම හතරක් තියෙනවා. මොකද උත්තම පුරුෂ. ඒතර උත්තම පුරුෂ කියන්නේ මම නැමැති. මම නැමැති පුජ්‍යලේක මූලිකව රචනා ක්‍රමය තමයි උත්තම කියන්නේ. මම නැති පුජ්‍යලේක. එතකොට ඒකේ ප්‍රධාන චරිතය මම. මම කියලා හිතන් කියනවා ගන්න උත්තම පුරුෂ. ප්‍රථම කියලා කියන්නේ මොකක්ද? වෙනත් පුජ්‍යලේක. වෙනත් පුජ්‍යලේක මුල් කරගෙන කෙරි කතාවක් කියනවා නම් ඒක මොකක්ද? මොකක්ද ඒකට කියන්නේ? ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය. දැන් මේ හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේ. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේ. ඒතොර උපාලිස්ගේ කකුල ලෙව කෑවේ කවුද? හඳයා. ඒතොර අන්න ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයක් නේද තියෙන්නේ. වෙනත් කෙනෙකු ලව්වා කරනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයක්. ඒතොර අන්නේ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීම හරි වටිනවා කෙටි කතාවක් ඉගෙන ගන්නකොට. ඊළඟට ඔබ තේරුම් ගන්න වැදගත් දෙයක් තමයි නාට්‍යමය කතන ක්‍රමය කියලා කියන්නේ සංවාදාත්මක ලෙස කතාව ගලාගෙන යන සැලැස්වීම. හොඳට බලාගන්න ඒක. නාට්‍යමය කතන ක්‍රමය කියලා කියන්නේ සංවාදාත්මක ලෙසින් කතාව ගලාගෙන යාමට සැලැස්වීම තමයි නාට්‍යමය කතන ක්‍රමය කියලා කියන්නේ. සංවාදාත්මක කතාව ගලාගෙන යාමට සැලැස්වීම. ඊළඟට බහුආත්ම භාෂණ දෘෂ්ටිකෝණය ඊටාම වැදගත් වෙනවා. බහුආත්ම භාෂණ දෘෂ්ටිකෝණය කියලා කියන්නේ චරිත කෙටි කතාව වෙන චරිත සිය ආකල්පයන් ඔවුන්ව ඉදිරිපත්ව නිරූපණය කිරීම. කෙටි කතාවේ වෙන චරිත තියෙනවනේ. ඒ චරිත තමන්ගේ ආකල්පයන් ඔවුන්ම ඉදිරිපත් වෙලා නිරූපණය කරන එක කියන්නේ බහුආත්ම භාෂණ දෘෂ්ටිකෝණය. දැන් එනවා මට දෘෂ්ටිකෝණ හතර කියන බාන එක මොකක්ද? උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, දෙක ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය, තුන මොකක්ද? නාට්‍යමය දෘෂ්ටිකෝණය, හතර තමයි බහුආත්ම භාෂණ දෘෂ්ටිකෝණය. දැන් ඕකෙන් මොකකින්ද කෙටි කතාව විවරණය කරන්න කියලා අපිට අවබෝධයක් තියෙනවා කෙටි කතාව කියවනකොට. දැන් බලමු අපි ඊළඟ එක මොකක්ද කියලා යථාර්ථ නිරූපණය. යථාර්ථ නිරූපණය. කෙටි කතාවේ ඊළඟ ශිල්පීය ලක්ෂණ තමයි යථාර්ථ නිරූපණය. දැන් යථාර්ථ නිරූපණය කියලා කියන්නේ යථාදන අර්ථ නිරූපණය. යථාදන අර්ථ නිරූපණය. දැන් අපිට පේන ඇහැට පේන ඇත්ත නිරූපණය කිරීම. දැන් යථාර්ථ නිරූපණය කියන්නේ වචනේ අර්ථය ගත්තොත් අපිට පේන ඇහැට පේන දේ නිරූපණය කිරීම. හැබැයි යථාර්ථ නිරූපණය කියන සැබෑ ස්වභාවය තමයි ඇහැට පෙනෙන ඇත්ත තුල තියෙන සැබෑ වූ ඇත්ත නිරූපණය කිරීම තමයි යථාර්ථ නිරූපණය කියලා කියන්නේ. දැන් ඇත්ත නිරූපණය කළ දක්වනවා. ඇත්ත කියන්නේ නැහැ. ඇත්ත නිරූපණය කළ දක්වනවා පුතේ. ඒක තමයි යථාර්ථ නිරූපණය කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක තමයි කෙටි කතාවක සත්‍යයක් ලෙස නිරූපණය කළ පෙන්වන්න ඕන. බොරුවක් නෙමෙයි. ඇත්තක් ලෙස නිරූපණය කළ දක්වන එක තමයි යථාර්ථ නිරූපණය කියලා කියන්නේ. දැන් ආයෙ මට කියන විස්තරය කොහොමද එන්නේ? අපේ ඇහැට පෙනෙන ඇත්ත තුල තියෙන සැබෑ වූ ඇත්ත නිරූපණය කළ දක්වනවා. යථාර්ථ නිරූපණය කියන්නේ ඒක. ඒතකොට ඒක තමයි සැබෑ ලෙස තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. දැන් බොරුවක් ලෙස හැංගෙන්න බෑ. මේක අසත්‍යයක් ලෙස හැංගෙන්න බෑ. ඇත්තක් ලෙස අපිට නිරූපණය වෙන්න ඕන. නිරූපණය කරලා දක්වන්න ඕන. දැන් අපිට තේරෙවි උදාහරණයක් ලෙස ගත්තොත් වහල්ලු කෙටි කතාව. හඳයා උපාලිස්ගේ කකුල ලෙව කන්නේ ඇයි? හැමදා උදේ පාන්දර ගෙපිලට නැගලා ඔහු ලෙව කන්නේ ඇයි? ඔහු ඇහැරවන්නේ ඇයි? ඔහු දිහා කාරුණිකව බලන් ඉන්නේ ඇයි? ඔහුට ගොඩක් ආදරය දක්වන්නේ ඇයි? ඒතර මේ කෙටි කතාව කියවන් යනකොට අපිට දැනෙනවා ඇයි කියන හේතුව දන්නෝ. ඒතර යථාර්ථයක්ද නැත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි උපාලිස් ගවයට හඳයට ගොඩාක් ආදරේ. ඔහු පරම ආදරේ හඳයට. හඳය කාරුණිකත්වයේ දැක්වීමක් තමයි කරන්නේ. ඇත්තක් තියෙනවා. හේතුවක් තියෙනවා. එතකොට අපි අන්නේ වගේ දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන යථාර්ථ නිරූපණය. දැන් අපි ගියොත් එහෙම අකුරට යන වෙලාවේදී ඒකෙදි මොනවද තියෙන ඇත්ත?
මොනවද සිද්ධ වෙන්නේ? දැරිවියට මොකද අවසාන සිද්ධ වෙන්නේ? පාසල් ගමන නොයන්න වෙන්නේ නැත්තේ ඇයි? පාසල් ගමන එන හිටින්නේ ඇයි? මේ පන්තිවාදයේ තුල දුප්පත් පැලැන්තර සිදුවන ඉරණම් මොකක්ද? ඒක ඇත්තක් ලෙසින් අපිට නිරූපණය කරලා දෙනවා. ඇත්ත අපිට ඉස්මතු කරනවා. නොනිමි සිත්තම කෙටි කතාව ගත්තොත් ඒකේ අසංගයි මාළට මොකද වෙන්නේ? ඒකේ ඇත්තක් නිරූපණය කරලා පෙන්නනවා අපිට. සැබෑ වූ ඇත්ත සමාජය තුල තියෙන යථාර්ථයක් අපිට නිරූපණය කරලා පෙන්නනවා. ඔබට ඒකම කෙටි කතාවක් කියනකොට ඔබට දැනේවි. දිසොන්චිනාහාමි කෙටි කතාව ගත්තොත් ඇත්තටම දිසොන්චිනාහාමි රෝවලින් රෝලට මාරු වෙන්නේ ඇයි? ඇයට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන්නේ ඇයි? අවසානයේදී ඇය මරුමුවටපත් වෙන්නේ මොකක් නිසාද? අපිට මේ වර්තමාන සමාජය තුළ තිබෙන ප්‍රබල ඇත්තක් නිරූපණය කරනවා. ප්‍රබල ඇත්තක් කියලා දෙනවා අපිට. යථාර්ථ නිරූපණය කියන්නේ ඒක. ඔබ තේරුම් ගන්න මේ කෙටි කතා වලින් ඉස්මතු කරන ප්‍රබල දේවල් තියෙන යථාර්ථ නිරූපණ. ඇත්ත. අපි ඇහැට දකින දේට වඩා එහා ගියපු දේවල් තියෙනවා. යථාර්ථ නිරූපණයෙන් තමයි අලුත් දෙයක් අලුත් විදියට හිතන්නයි දකින්නයි අපිට පුරුදු කරන්නේ. යථාර්ථ නිරූපණයෙන් තමයි අලුත් දෙයක් අලුත් විදියට හිතන්නයි දකින්නයි අපි පුරුදු කරන්නේ යථාර්ථ නිරූපණය. දැන් ඔය කෙටි කතා අවදීන් අවදින් නිර්මාණය කරන කෙටි කතාවල වෙනස්. 70 දශකයෙන් පස්සේ ප්‍රබල ලෙස කෙටි කතා වෙනස් වෙනවා. ඒතර වර්තමානදී කෙටි කතා වෙනස් වෙනවා. 2000න් පස්සේ කෙටි කතා වෙනස් වෙනවා. අලුත්ම කෙටි කතාවක් ඔබට කියවුවන් තේරෙවි. ඒකේ තියෙන අදි යථාර්ථය. සත්‍යයටත් එහා ගියපු ඇත්ත යථාර්ථයක් අපිට ඉස්මතු කරනවා. ඒතර ඒක තමයි යථාර්ථ නිරූපණය දියුණු වෙච්ච විදිය. මේ ශිල්පීය ලක්ෂණ ප්‍රබල ලෙස පුතේ දියුණු වෙන කෙටි කතා තුළ කාලෙන් කාලට. එහෙනම් තේරුම් ගන්න යථාර්ථ නිරූපණය කියන්නේ මොකක්ද? මොන දේද? යම් දෙයක ඇත්ත නිරූපණය කිරීම. ඇත්තට එහා ගියපු ඇත්ත නිරූපණය කිරීම. ඒක නිරූපණය කරලා දක්වනෝ අපි තමයි තේරුම් ගන්න මෙන්න මේකයි නේද සිද්ධ වෙන්නේ. මේක නේද ඇත්ත. මේක සැබෑ ස්වරූපي මේක නේද? අන්නේ දේ තමයි යථාර්ථ නිරූපණය කියලා කියන්නේ. හරි. දැන් බලමු අපි ඊළඟ එක බලමු සංකේත හා පසුබිම් නිරූපණය. දැන් ඔබ දන්නවා සංකේතයයි පසුබිමයි කියන දෙකක් කෙටි කතාවලක තියෙන්න ඕන. පොද පාඨකයෙකුට කියවලා තමයි තේරුම් ගන්න අපිට ඉඩකඩ සලසන කෙටි කතා කරුවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ බෝඩ් එක සංකේතයක් නේ. දැන් මේ මගේ අතේ තියෙන පෑන සංකේතයක්. දැන් මම යම් කිසි දෙයක රංගපෑමක් කරනකොට නාට්‍යයක රංගපෑමක් කරනවා නම් කවුරු හරි නළුවෙක් නිලියෙක් රංගපෑමක් කරනකොට ඔහු ඇය තුල තියෙන්නේ රත්තරන් පෑනක් නම් දැන් මෙතන තියෙන සංකේත පසුබිම් නිරූපණයනේ රත්තරන් පෑනක් ඔහු ඇවිල්ලා කිව්වොත් ඔය ඇය ඇවිල්ලා කිව්වොත් මයි ගාව තියෙන රත්තරන් පෑනක්. ତර මට මේ රත්තරන් පෑන් තියෙනවා මට වත්කම් තියෙනවා කියලා කිව්වොත් ඒක සංකේත පසුබිම් නිරූපණ විස්තර කිරීමක්. ඔහු ඇය කිසිම දෙයක් කියන්නේ නැහැ. සාක්කුවේ තියෙන රත්තරන් පෑනක් අස්සංග රත්තරන් පෑනෙන් අපි ඒ සංකේතය තුළින් නිරූපණය කරන දේවල් ගොඩක් තියෙනවා. අපි දකින දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒකයි සංකේත කියලා කියන්නේ. පසුබිම් කියලා කියන්නේ ඒක නිර්මාණය වෙන පසුබිම. දැන් අපි උදාහරණයක් ගමු. යම් කිසි කෙනෙක් ඇඳන් ඉන්නෝ කඩමාල්ලක්. දිරාගී ඉරලා ගිය කඩමාල්ලක් ඇඳන් ඉන්නවා. ඒතර ඒක සංකේතයක් නේ. දැන් තනින් තන ඉරී ගිය කිලුටු වී ගිය ගවුම. තනින් තන ඉරී ගිය කිලුටු වී ගිය ගවුම. දැන් ඒක සංකේතයක්. තැන් වල ඉරලා ගිහිල්ලා කිලුටු වෙච්ච ගවුම. ඒතර දවස් ගණනාවකින් තෙල් පොඩක් නොදුරු හිස. ඔළුව කෙස් ටික සංකේතයක් ලෙස ගත්තොත් ඔළුව පිරලා නැහැ. එක් අතක ඉරී ගිය පරණ පත්‍ර පිටුව. ඒතර එක අතක තියෙන ඉරලා ගිය පරණ පත්‍ර සංකේතයක්. ඇහැ සිටි අවන්නල දොරකඩේ හැමදාම. ඇහැ හැමදාම අවන්නල දොරකඩ ගාව ඉන්නවා. ඒතර අවන්නල සංකේතයක්. ඒතර ඒ තුලින් අපිට නිරූපණය කරන දේවල් ගොඩක් තියෙනවා හිතනවා නම්. ඒව තමයි මොකක්ද? අර දරුවා කිලුටු වෙච්ච ගවුමක් ඇඳන් ඉන්නේ ඇයි? පරණ පත්‍ර පිටුවක් තියෙන්නේ ඇයි? ඒතර ඒ ළමයට මොකද වෙලා තියෙන්නේ? අවන්නලක් කියන මොන වගේ තැනක්ද? ඒතර මේ සමාජයේ යථාර්ථය මොකක්ද? ගොඩාක් ගැඹුරු කාරණා අපිට කියලා දුන්නේ මොකක් ඔස්සේද? අර කියන සංකේත පසුබිමත් එක්ක. මෙන්න මේකට තමයි සංකේත පසුබිම කියලා කියන්නේ. ඒතර ඒක නිරූපණය කරලා දක්වන මේ හොඳට තේරුම් ගන්න නැත්නම් අපිට කෙටි කතාව විග්‍රහ ගන්න අමාරුයි. වහල්ලු කෙටි කතාව ගත්තොත් වහල්ලු කෙටි කතාවේදී උපාලිස්ගේ ගෙදර සංකේතයක්. ඒ වගේම කරත්තේ සංකේතයක්. ඒ පරිසරය ගත්තොත් පසුබිමක්.
ඒතර අපිට ඒව තුලින් නිරූපණය කරන දේවල් ගොඩක් තියෙනවා. ඉස්මතු කරන දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒව තමයි සංකේත හා පසුබිම් නිරූපණය කියලා කියන්නේ. ඒ තුලින් අපිට දුනිතවත් කරන දේවල්, අර්ථවත් කරන දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් බලමු අපි ඊළඟ ජීවන දෘෂ්ටිය. දැන් මම ওই ජීවන දෘෂ්ටිය අන්තිමට මම ඔබට කියන ඊට පෙර මම ඔබට කියන නිර්මාණාත්මක භාෂාව පිළිබඳව. ඔබ දන්නවා කෙටි කතාවක් කියවන්නේ පාඨකයා. කෙටි කතාවක් කියවන්නේ පාඨකයා. කෙටි කතාවක් පාඨකයාගේ හද බැඳ ගන්නට බලපාන ප්‍රධාන සාධකයක් තමයි කෙටි කතාවේ තියෙන නිර්මාණාත්මක භාෂාව කියන එක. භාෂාවේ යම් ගැටලු ආවොත්, භාෂා සුන්දර නැත්නම්, තේමාවට ගැලපෙන්නේ නැත්නම්, චරිත වලට ගැලපෙන්නේ නැත්නම්, සිදුවීම් වලට ගැලපෙන්නේ නැත්නම් ඒ භාෂාව සුන්දර නැහැ. ඒතර කෙටි කතා කරුවට කෙටි කතා ලිව්වට පාඨකයට කියවන්න ආසයි දෙන්නේ නැහැ. පුතාලා දන්නවා චිත්‍ර ශිල්පියාට වර්ණ හා රේඛා වගේම සංගීතඥයෙකුට ස්වර හා නාද වගේම කෙටි කතා කරුවෙකුට වැදගත්ම සාධකයක් තමයි කෙටි කතාවේ උපයුක්ත භාෂාව. ඒ භාෂාව විවිධ පැතිකඩ වලින් යොදන්න ඕන. චරිතයට ගැලපෙන්න ඕන. අවස්ථාවට ගැලපෙන්න ඕන. සිද්ධියට ගැලපෙන්න ඕන. තේමාවට ගැලපෙන්න ඕන. මෙන්න මේ ගැලපීමත් එක්ක තමයි භාෂාව යන්න ඕන. ඒතර එහෙම එක කෙටි කතාවෙන් කෙටි කතාව භාෂාව වෙනස්. නිර්මාණාත්මක භාෂාව කියන්නේ ඒකයි. දැන් උදාහරණයක් ගත්තොත් ඔබට නියමිත කෙටි කතාව බරන් බලන්න වහල්ලු කෙටි කතාව. ඒකේ තියෙන ඈත ඉතිහාසය. මාටින් වික්‍රමසිංහ කෙටි කතා ලියපු යුගයේ තුලදී දකුණු පළාතේ භාවිත වෙච්ච භාෂාව, ගැමි මිනිස්සු කතා කරන භාෂාව. දැන් ඔතන ඉංග්‍රීසි වචන දෙක තුනක් කිව්වනම් උපාලිස්. ඒතර මේ භාෂාව නිර්මාණාත්මක නැහැනේ. නන්දාවති ඉංග්‍රීසි වචන දෙක තුනක් කිව්වනම් ඒ නිර්මාණාත්මක නැහැනේ භාෂාව. එතන කතා තේමාවට ඒක සුසු නැහැ. අන්දෝ අය ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කළා නම් එතන ගැලපෙන්නේ නැහැනේ. ඒතර මේ භාෂාව නිර්මාණාත්මක වෙන්න ඕන, ගැලපෙන්න ඕන. දැන් අර කරත්තේ යන මිනිසයා ඉක්මන් කරපම් මිනිහෝ කියලා කියන එක හරි. ඉහළ පැලැන්ති මිනිහෙක් තවත් කෙනෙකු කතා කරන විදිය. ඒ භාෂාව කියන ගැලපෙන්න ඕන. ඒතර ඒ ගැලපුණොත් තමයි භාෂා නිර්මාණාත්මක වෙන්නේ, කෙටි කතාව ලස්සන වෙන්නේ. ඊළඟ තමයි මගේ ජීවන දෘෂ්ටිය. අර මම මුලින් කියපු ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටියක් කියන කෙටි කතාවක දැන් අපි කෙටි කතාවක් කියවලා ඉවර වෙනකොට ජීවිතේට ගත යුතු හරයක් ඒ කෙටි කතාවෙන් තියෙන්න ඕන. ජීවිතේට ගත යුතු හරයක්. ඒතර මෙන්න මේක තමයි ජීවන දෘෂ්ටියක් කියලා කියන්නේ. දැන් අපි මුල්ම කෙටි කතාව ලෙස ගැනෙන වහල්ලු කෙටි කතාව ගත්තොත් ප්‍රාථමික අවධියේ මුල් අවධියේ හෙළේ මහා ගත්කතුවරයා ලෙස විරුදාවලියලත් මාටින් වික්‍රමසිංහ ලියපු වහල්ලු කෙටි කතාව ඒ යුගයේ හැටියට, ඒ කාලේ හැටියට අපිට ඉගෙන ගන්න ජීවන දෘෂ්ටි කොච්චර තියෙනවද? සත්ව කරුණාව, දයාව, කරුණාව, මෛත්‍රිය මේ වගේ දේවල් කොච්චර තියෙනවද? සමාජය පිළිබඳ, මිනිස්සු පිළිබඳව ජීවිතේ ඉගෙන ගන්න දෙන පාඩම් අපිට ගොන්නක් තියෙනවා. දැන් එක කෙටි කතාවෙන් කෙටි කතාවට යනකොට අකුරට යන වෙලාවේ කෙටි කතාව ගත්තොත් අපේ ජීවිතේ ඉගෙන ගන්න තියෙන දේවල් කොච්චර තියෙනවද? ඒ වගේම නොනිමි සිත්තම වගේ කෙටි කතාවට ගියන් පස්සේ ජීවිතය තුළ ඉගෙන ගන්න දේවල් මුළු ලෝකෙටම වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒක තමයි ජීවන දෘෂ්ටිය කියලා කියන්නේ. අපි දකින ලෝකෙට අවසාන සිද්ධ වුණේ, අපි දැකපු ඇත්තද අවසාන සිද්ධ වුණේ, අපේ ජීවිතය පිළිබඳ අලුතෙන් හිතන්න, අලුතෙන් දකින්න, අලුත් මානයක් වෙද අපි ගෙන යන්න. තොර මේ කෙටි කතාවක් ගත්තොත් ඒ කෙටි කතාව ප්‍රබල ලෙස නිරූපණය කරනවා. ඒක තමයි ජීවන දෘෂ්ටිය කියන්නේ. දැන් මෙන්න මේ කරුණු ඔක්කොම ටික එකට එකතු වෙලා දෙන අපි කරන ඒකාබද්ධතාව. මේ කරුණු සියල්ල එකට එකතු වෙලා දෙන අපි කරන ඒකාබද්ධතාව. දැන් මෙන්න මේ ලක්ෂණ ටික තමයි කෙටි කතාවක ශිල්පීය ලක්ෂණ කියලා කියන්නේ. දැන් මගේ ආදරණීය පුතාලට තේරෙනවා ඇති මම කියලා දුන්නා මෙතන වෙලා ඔබට කෙටි කතාවක් කියන්නේ මොකක්ද? කෙටි කතාවේ අනන්‍යතා ලක්ෂණ කොහොමද එන්නේ? කෙටි කතාවේ ආරම්භය හා විකාශනය මොන වගේද? කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණ කොහොමද තියෙන්නේ කියලා ඔබට හඳුන්වා දුන්නා. දැන් මේ කොටස මේ ඒකකේ අවසන් කරන්න ඉස්සෙල්ලා නැවතවරක් මම පුතේ ඔබට මේ පිළිබඳව සාරාංශයක් කරනවා. දැන් මේකදී ඔබ පුරුදු වෙන්න ඕන ඔය පොත්පත් කිසිම දෙයක් නැතුව මතකින් කියන්න පුළුවන් නම් ඔන්න මේ පාඩම ඔබ සාර්ථකයි. මේ කරුණ ටික ඔබ ඉගෙන ගන්නම ඕන. දැන් බලමු අපි ඔබට ඕන විදිහට ඉගෙන ගන්න පොතේ. ඔබට ඕන විදිහට ගන්න මං හැමදාම කියන දෙයක් තමයි
විචාරකේ පහළ වෙන්නේ තවත් කෙනෙකුගේ පොතක් අරගෙන පොත අනිත් පැත්තට කියවන එක නෙමෙයි. නිර්මාණකරුවේ බිහි වෙන්නේ තවත් පොතක දෙයක් අරන් ඒ කඩපාඩම් කරගන්න එක නෙමෙයි. නිර්මාණකරුවගේ පොතකින් මූල බීජයක් අරගෙන අපේ චින්තන තුලින් අපිත් අලුත් ප්‍රවාහයක් හිතන්න. අලුතෙන් යමක් ඉස්මතු කරන පුතේ. ඒතකොට තමයි පුතේ අර අපිට යම් කිසි අලුත් දැනුමකට අලුත් පරාසයකට යන්න පුළුවන් වෙන්නේ. දැන් මට ආපු මුලින් ඉඳලා එන්න ඉක්මන කොහොමද සාරාංශගත කරන්නේ? කෙටි කතාව කියන්නේ නූතන සාහිත්‍ය ශානරය නැත්නම් වපසරිය තුල තිබෙන ප්‍රබලතම සාහිත්‍යාංගයක්. මේ ප්‍රබල සාහිත්‍යාංග වූ කෙටි කතාවක් ලෙසින් ජනප්‍රිය වෙන පටන් ගන්න කතාබහ ලක්කන පටන් ගන්න 19 සියවසේ මැද භාගයෙන් පස්සේ. ඒ කියන්නේ 1924 දී එඩ්ගා ඇලන් පෝ ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් පෝ ගේ හැඳින්වීමත් එක තමයි මේ කෙටි කතාවක් ලෙසින් ප්‍රසිද්ධ අතරපත් වෙන්නේ. නමුත් මේ කෙටි කතාවට බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කෙටි කතාවට බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සමහර අය කියන මේ කෙටි කතාව ආරම්භය කොහොමද? ඔබ මතකෙන් කියන්නේ ක්‍රිස්තෝපෝර 4000 දී පමණ ඉන්ද්‍රජාලිකයන්ගේ කතාව මුල් කරගෙන නිර්මාණය වුණා කියලා. තව සමහර අය කියන මොකක්ද? බයිබලයේ ඇතුළත් තෙස්තමේන්තුවේ කතා මුල් කරගෙන මේක සිද්ධ වුණා කියලා. ඒ වගේම තව සමහර අය කියන මොකක්ද? පෙරදිග සාහිත්‍යයේ කතා මුල් කරගෙන මේ කෙටි කතාව බිහි වුණා කියලා. කොයි හැටි වෙතත් කෙටි කතාවේ ආරම්භය පිළිබඳ මතවාද ගොඩක් තියෙනවා. කෙටි කතාවේ ආරම්භයේදී කෙටි කතාව නිශ්චිත නමක් තිබිලා නැහැ. අයිවින් නැතෑනියල් හෝතෝන් එඩ්ගා ඇලන් පෝ වගේ උදවිය පවා කෙටි කතාව හඳුන්වලා තියෙන සටහන් ලිපි කතා වගේ තමයි හඳුන්වලා තියෙන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ කෙටි කතාව නිශ්චිත නමක් තිබුණේ නැහැ. කෙටි කතාවක් වශයෙන් හඳුනගන්නේ කොහොමද කියන එක කෙටි කතාවේ පියා ලෙස හඳුන්වන එඩ්ගා ඇලන් පෝ 1832 දී නැතෑනියල් හෝතෝන් ලියන ට්වයිස් ටෝල් ටේල්ස් දෙවරක් කියූ කතා ඇසුරින් ඔහු විග්‍රහ කරනවා. ඒක ඔහු කියනවා ඒකීය ධාරණාවක් තියෙන්න ඕන. ඒ වගේම සංක්ෂිප්ත බවින් යුක්ත වෙන්න ඕන. අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන්නත් බෑ, අනවශ්‍ය ලෙස කෙටි වෙන්නත් බෑ. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒක කෙටි කතාවක් කියලා. ඒ වගේම කෙටි කතාව පිළිබඳ නොයෙක් විචාර මතවාද ගිහිල්ලා ඒ අතරින් ජෝසප් බර්න් නිසන්වීන් කෙටි කතාවක් පිළිබඳවත් එහි ලක්ෂණ පිළිබඳවත් ඔහු බොහොම ලස්සන විග්‍රහ කළා. ඔහු කිව්වා මොකද ඒකීය ධාරණාවක් තියෙන්න ඕන. ඒ වගේ සියල්ල ඉස්මතුව පේන එක් ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන. ඒ වගේ චරිත අතරින් ප්‍රබල චරිතයක් තියෙන්න ඕන. කතා වින්‍යාසයක් තියෙන්න ඕන. සංක්ෂිප්ත බවින් යුක්ත වෙන්න ඕන. ඒ වගේම අනවශ්‍ය දේවල් ඉවත් වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ යුක්ත කෙටි කතාවක් කියලා. ඒක අමුතේ අපි ඉගෙන ගත්ත මොකක්ද? ඊළඟ ගුවා කෙටි කතා පිළිබඳ නිර්වචන ඕන තරම් තියෙනවා. ඇන්ටන් චෙකෝව් කෙටි කතාව ගැන කිව්වේ ජීවිතයෙන් පෙත්තක් විවරණය කරන එක කෙටි කතාවක් කියලා. ජීවිතෙන් දැන් සමීප රූප රාමුවක් කියලා කිව්වා තවත් අය. ඒතර විවිධ නිර්වචන පුතේ විවිධ දේවල් මේ කෙටි කතාව පිළිබඳ කියනවා. කෙටි කතාව අවදීන් අවදිය දියුණු වුණා. කෙටි කතාව අවදීන් අවදිය දියුණු වුණා. ප්‍රාථමික අවදියේ ඉඳලා දෙවෙනි අවදියේ ඉඳලා තුන්වෙනි අවදියේ ඉඳලා ඒ වගේ 70 වෙනි දශකයෙන් පස්සේ ඊට ඒ වගේ 1990න් පස්සේ ඊට 2000න් පස්සේ දැන් මේ වෙනකොට කෙටි කතාවේනේ පශ්චාත් නූතනවාදී නැත්නම් අධි යථාර්ථවාදී කෙටි කතා කලාව. කෙටි කතා දැවැන්තල සිදුවුණු වෙලා නූතනයේ තියෙන ප්‍රබලම අංගයක් බඩපත් වෙලා තියෙනවා. ඒතර මේ කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණ ලියනකොට ශිල්පීය ලක්ෂණ අනුගමනය කරන ලබන කරුණු කාරණා පිළිබඳ කියලා දුන්නා. මොනවද මේ දේවල්? කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, චරිත නිරූපණය, යථාර්ථ නිරූපණය, සංකේත පසුබිම් නිරූපණය, ඒ වගේම කතන ක්‍රමය, නැත්නම් දෘෂ්ටි කෝණය, ඒ වගේම නිර්මාණාත්මක භාෂාව, ජීවන දෘෂ්ටිය, ඒකාබද්ධතාව. මෙන්න මේ ලක්ෂණ යුක්ත නම් මේ සාර්ථක කෙටි කතාවක්. එහෙනම් මගේ දුවේ පොතේ ඔන්න මුල් කොටසදී ඔබ තේරුම් ගන්න ඕන දැන් හොඳට පොතපත නැතුව. කෙටි කතාවක් කියන්නේ මොකක්ද? කෙටි කතාවේ ලක්ෂණ කොහොමද? කෙටි කතාව මොන වගේද? මොන වගේ ස්වභාවයෙන් යුක්තද කියන ඔබට අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් ওই කාරණා ටික හොඳට ඔබ නැවත වරක් තේරුම් අරගෙන අවබෝධ කරගෙන කෙටි කතාවේ ලක්ෂණ පිළිබඳව ඔබ පුළුල් විග්‍රහයක් කරන්න ඕන. මම ඔබට දෙනවා පුතේ කෙටි පැවරුමක් දෙනවා. කෙටි පැවරුම ඔබ මතකෙන් ලියන්න හොඳ පුරුදු වෙලා ලියා ගන්න. කෙටි කතාවේ ආරම්භය හා විකාශනය පිළිබඳව. කෙටි කතාවේ ආරම්භය හා විකාශනය පිළිබඳවත් කෙටි කතාවේ ලක්ෂණ පිළිබඳවත් කෙටි කතාවේ ලක්ෂණ පිළිබඳවත් ශිල්පීය ලක්ෂණ පිළිබඳවත්
ශිල්පීය ලක්ෂණ පිළිබඳවත් කෙටි විවරණයක් කරන්න. ශිල්පීය ලක්ෂණ පිළිබඳවත් කෙටි විවරණයක් කරන්න. ඔබට පුළුවන් විදියට ඔබට දැනෙන විදියට ඔය මම කියලා දුන්න කරුණු ටිකයි නිබන්ධනවල ඇති කරුණු එකතු කරගෙන ඔබ තනියෙන් ওই කාරණාව අදාළව ඔබ ලියන්න. ඔබේ මතයින් ලියන්න. ඔබට ඕන විදිහට ලියන්න. එහෙනම් මගේ ආදරණීය දූල පුතාලට හැමෝටම බුත් සරණයි.